ආයුබෝවන් පළසිරු දෙනාම ඉතාලතරම් පිළිගන්නවාද සුදර්ශනී සොයින් එකට YouTube channel එකට අද මම ඔයාලට ගෙනාවේ මේ දිනවල බොහෝ ජනප්‍රිය වන මම මේ ඇඳගෙන ඉන්න වගේ ෆ්‍රොක් එක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේක ස්ක්වයර් නෙක් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. මේක පිටුපස්සටත් ඒ විදිහටම යොදාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දෙපැත්තම ගැඹුරු නෙක් එකක් සහිත ගවුම කොහොමද අපි උරහිසෙන් හැලෙන්නේ නැතුව කරගන්න ආකාරය මෙන්න මේ ලෙසන් එක තුළ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේක ඩබල් ලේයර්ස් විදිහට ස්කර්ට් එක හදාගන්න විදිහත් සහ මෙන්න මේ රෆල් එක හදාගන්නේ කොහොමද අපේ බ්ලොග් එක ආශ්‍රිත කරගෙන මම ඔයාලට කියලා දෙනවා. මේක අපිට ලේයර්ස් කොටස් දෙකක් තියෙනවා. ඒකේ පහළ කොටස මම ෆ්ලෙයර් ගතියකට ෆ්ලෙයර් ස්වභාවයක් එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ලීව් එකේ උඩ කොටස ෆ්ලෆ් වෙලා තියෙනවා. මෙතනින් මම ඉලාස්ටික් වලින් ගැදර් කරගෙන තියෙනවා. එතකොට දෙපැත්තම ස්ක්වයර් නෙක් එක තියෙන්නේ. එතකොට ඩීප් නෙක් එකක් තියෙන්නේ. එතකොට මේක අපි බ්ලොග් එකේ සුළු ප්‍රමාණයක් වෙනස් කරගන්න තියෙනවා. මේක ඔයාලට අද අලුතින් මගේ මේ පාඩම් මාලාව තුළ ඉගෙන ගන්න ලැබෙන අලුත්ම කොටසක් තමයි. ඉතින් මේක ඔයාලා පියවරෙන් පියවරට අධ්‍යයනය කරලා හොඳින් කරගන්න මම හිතන ඔයාලට බොහෝ වැදගත් වෙයි මේ ලෙසන් එක කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ ෆ්‍රොක් එක නිවැරදිව පැටර්න් එක හදාගෙන රෙද්දේ කපා ගන්නේ මේක මසා ගන්නේ කොහොමද කියලා අපි බලමු. පළමුව මෙන්න මේ මෙෂර්මන්ට් ෂීට් එකට අනුව අපි මේ ඩබල් ලේයර් රෆල් ෆ්‍රොක් එක මෙන්න මේ ආකාරයට වලට පේනවා රෆල් කොටස් දෙකක් සහිත ස්ක්වයර් නෙක් එකක් තියෙන ෆ්‍රොක් එකක් තමයි මම කරන්නේ. එතකොට මේකේ පපුව වටේ තියෙනවා මගේ 42ක් කියලා මෙෂර්මන්ට් එක. මෙන්න මේ 42 හතරෙන් බෙදෙන 10 මාරට සහ උරහිස සිට ගවුම ඕස තියෙනවා අපේ ඩ්‍රෙස් හයිට් එක තියෙනවා 50ක් අඟල්. මෙන්න මේ දෙක අනුව අපි මුලින්ම 50 දිග විදිහටත් අපේ 10 මාර පළල විදිහටත් අරගෙන අපි මුලින්ම කොටුවක් ඇඳ ගන්නවා. 50 උස විදිහට කොටුව ඇඳගත්තා. ඊළඟට අපි ප්‍රධාන ලයින්ස් ටික ඇඳ ගන්නවා. පපුව රේඛාව, ඉන රේඛාව සහ උකුල රේඛාව. එතකොට අපේ බස්ට් එකට තියෙන උස තමයි උරහිස සිට පපුවට 11 මාරක් තියෙනවා. උරහිස සිට ඉනට තියෙනවා 15 මාරක්. මේ ලයින්ස් දෙක මම ඇඳ ගන්නවා. මේක මගේ උරහිස කියන රේඛාව කියලා ගත්තොත් මෙතන ඉඳලා තමයි මම මනින්නේ 11 මාරයි. බස්ට් ලයින්, වේස්ට් ලයින් එක 15 මාරයි. ඒ වගේම වේස්ට් එකේ ඉඳන් හිප් එකට අඟල් 8ක් දුර මේක සම්මත උසක් විදිහට තමයි මම ගන්නෙ. අඟල් 8කට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මට තියෙන උරහිස ලකුණු කරගන්න උරහිස පළල තියෙනවා 15 මාරක්. 15 මාර දෙකට බෙදුවාම 7යි 4න් 3කට උරහිස ඇඳ ගන්නවා. මෙන්න මේක මගේ සෙන්ටර් බෑක් එක. මම මුලින්ම අදින්නේ පිටුපස පළුව. ඒකට පිටුපස පළුවේ හරිය මැද සෙන්ටර් බෑක් එක තමයි මේ දාර තියෙන්නේ. මේ උඩ දාර මගේ උරහිස රේඛාව. එතකොට උරහිස රේඛාව මම 7යි 4න් 3 උරහිස ලකුණු කරනවා. ඊළඟට කිහිලි කට වටය ලකුණු කර ගන්නවා. කිහිලි කට වටය අපේ ආම් හෝල් සර්කම්ෆරන්ස් එක තියෙනවා 17ක්. දෙකට බෙදුවාම 8 මාරක්ම උරහිස රේඛාවේ ඉඳන් පහළට ලකුණු කරනවා. මේ ආකාරයට කොටුව ඇඳ ගන්නවා. අපි මේ කොටස ඇතුලේ තමයි අපේ පිටුපස ආම් හෝල් එක ඇඳගන්නේ. අපි උරහිස ලකුණු කරගත්ත තැන ඉඳන් පහළට අඟල් 1 ලකුණු කරනවා. ෂෝල්ඩර් ස්ලෝප් එක. ඊළඟට මට කරපළල ලකුණු කරගන්න ඕන. කරපළල මම හදාගෙන තිනවා මගේ සම්පූර්ණ කරවටේ ඇවිල්ලා තිනවා 14යි. 14 4න් බෙදලා එන අගයෙන් අඟල් භාගයක් අඩු කරාම 3ක් ඇවිල්ලා තියෙනවා. අපි මෙතන අඟල් 3ක් ලකුණු කරනවා.
එතන ඉඳලා ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරපු අඟල් එකමාර දැන්ට මම උරහිස අඳිනවා. ඊළඟට මම පිටුපස කර ගැඹුර අඟලක් ලකුණු කරනවා. මේ ආකාරයට කර අඳිනවා. මේක තමයි මගේ මූලික බ්ලොක් එකේ තියෙන මූලික කර. මේ තුල තමයි මම පැටර්න් එකට අදාළ වෙන ස්ක්වයර් නෙක් එක අඳින්නේ. අපි දෙවනුව ඊළඟට ඒ ස්ක්වයර් නෙක් එක ඇඳගමු. කීරි කටවටය 17 දෙකට බෙදුවම 8මාරක් මම ටේප් එකට ගන්නවා. ওই විදියට 8මාර මම ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරපු තැන ඉඳලා ඔහොම තියලා මේ රේඛාව දිගේ කෙලින් ඔහොම ටේප් එක ඇරලා ආම් හෝල් එක ඔය ආකාරයට සලකුණු කිහිපයක් දාගෙන සලකුණු ටික යා කරමින් අපි ආම් හෝල් කර්ව් එක ඇඳ ගන්නවා. ආම් හෝල් එක මෙන්න මේ ආකාරයට හැඩයක් එන්න ඕන. මේ මැන්දාම කෙලින් ඇවිල්ලා මෙතනින් අපි කර්ව් ෂේප් එක දීලා මෙතන නැවත කෙලින් එන විදිහට ගන්න ඕන. ඊළඟට මට තියෙන ඩාට්ස් ඇඳ ගන්න. ඩාට් අතර පරතරය කියන්නේ අපේ බස්ට් නිපල් පොයින්ට් එකේ ඉඳන් ඊළඟ පොයින්ට් එකට තියෙන දුර 7මාරයි. බෙදුවාම දෙකෙන් 3යි 4න් 3ක් කියනවා. 3යි 4න් 3ක් ටේප් එකට අරගෙන මම මේ විදිහට ඩාට් එක පළල ලකුණු කරනවා. පපුව රේඛාවෙන් ඉඳන් ඉන දක්වා ওই විදිහට යා කරලා වේස්ට් එකේ ඉඳන් පහළට අඟල් 6ක් උසට ඩාට් එක ලකුණු කරනවා. මේකත් පොදු අගයක් වෙනවා. ඉනේ ඩාට් එක අඟලක් පළලට ලකුණු කරනවා. දෙපැත්තට අඟල් භාගය හිටින විදියට. දැන් අපි මේ අඳින්නේ බෑක් එක. බෑක් එකේ ඔයාලා දන්නවා ඩාට් එක මම බස් ලයින් එකේ ඉඳන් අඟලක් ඉහළට ඔසවනවා කියලා. අඟලක් ඉහළට ඔසවලා මම ඩාට් එක ඇඳ ගන්නවා. ඉන 36යි 4න් බෙදුවාම අඟල් 9ක් මම ඉන රේඛාවේ ලකුණු කරනවා. ඒ අඟල් 9ට මේ ඩාට් එකේ අඟලත් මම එකතු කරනවා. 9ට අඟලක් එකතු කරාම 10යි 10ට මම ඉන ලකුණු කරනවා. සයිඩ් සීම් එක ඇඳ ගන්නවා. අපි මේ සයිඩ් සීම් එකේ ඉදිරිපසට අංශයට අපි ඩාට් එකක් අඳිනවා. එතකොට ඩාට් එකක් ඇඳහම ඩාට් එක මැහිද්දී අපිට ඉදිරිපස අඟලකින් කොට වෙනවනේ. අන්න ඒ අඩුවන ප්‍රමාණය අපි පිටිපස පළුවෙනුත් අඩු කරලා ඉවත් කරනවා. එතකොට මම කීරිකට වටේ අඟලක් ලකුණු කරලා නැවතත් ආම් හෝල් එක ඇඳ ගන්නවා. ඔය ආකාරයට අලුත් ආම් හෝල් ලයින් එක ඇඳගෙන මේ උඩ කොටස කපලා ඉවත් කරනවා. ඊළඟට මට හිප් එක ලකුණු කරන්න තියෙනවා. උකුල වටය 43 4න් බෙදුවාම 10යි 4න් 3 උකුල වටය ලකුණු කරනවා. ඉනේ ඉඳන් උකුලට කර්ව් ෂේප් එකක් දීලා මම උකුල වටය ඇඳ ගන්නවා. එම අගය මම ගවුමේ පහළ දක්වා කෙලින් රේඛාවක් විදිහට දික් කර ගන්නවා. ඔයාලට මෙතන පේනවා මම ඉනේ ඉඳලා මෙතන පහළ දැන් රෆල් කොටස් දෙකෙන් උඩ කොටසේ උස අඟල් 20ක් කියලා ලකුණු කරලා තියෙනවා. ඒ වගේම පහළ කොටස 14මාරක් කියලා උස ලකුණු කරලා තියෙනවා. ඊළඟට මම දැන් මේ අපේ බේස් ලයින් එකේ ඉඳන් අඟල් 20ක් මම ඉනේ ඉඳන් ලකුණු කරනවා. 20ට මම රේඛාවක් ඇඳලා ඊට පස්සේ අපේ පහළ කොටස 20 ඉඳන් පහළට 14මාරක් ගවුමේ උස විදිහට තියෙනවා. එතකොට මේ සම්පූර්ණ උස තමයි අඟල් 50ක් වෙන්නේ. මේක අපේ හෙම් ලයින් එක. දැන් පිටුපස පළුව මට ස්ක්වයර් කරගන්න ඕන අපේ කර.
බලන්න මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් හැමදාම ඔයාලට මම මේ ආකාරයට තමයි කියලා දීලා තියෙන මූලික පතර වෙන් කරගන්න විදිය. ඔයාලට පේනවා මේ ෆ්‍රොක් එකේ ඉදිරිපස සහ පිටුපස දෙකම ඩීප් නෙක් එකක් තමයි තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපිට බ්ලොක් එකේ කුඩා වෙනස්කම් ටිකක් කරගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් අපිට උරහිස් වලින් දෙපැත්තම ඩීප් නිසා උරහිස් හැලෙන්න පුළුවන්. අන්න ඒක වළක්ව ගන්න තමයි මේ දේ කරන්නේ. හොඳින් බලා ගන්න මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ෂෝල්ඩර් ලයින් එකේ අපි අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. අඟල් භාගයක් ලකුණු කරලා අපි මෙන්න මේ ආම් හෝල් එකටම මේ ලයින් එක සම්බන්ධ කරගෙන අඳිනවා. ඔය විදිහට ලයින් එක පහළට දික් කරලා මේ ආම් හෝල් ලයින් එකටම සම්බන්ධ කරා. ඊළඟට මම මේ ෂෝල්ඩර් එකේ පළල ප්‍රමාණය ලකුණු කරගන්න අවශ්‍යයි. මම මේ රේඛාව දිගේ මම ෂෝල්ඩර් පළල ලකුණු කරගන්නවා. 2.5 විතර වගේ තිබුණාම ඇති 2.5 විතර ලකුණු කරනවා. ඊට පස්සේ මම මෙතනත් 2.5 ඇතුල් පැත්තට ලකුණු කරනවා. ඊට පස්සේ මම මේ විදිහට පහළට අඳ ගන්නවා. මේකේ දික් කරන ප්‍රමාණය තමයි පිටුපස කර ගැඹුරු ප්‍රමාණය තමයි දික් කරන්නේ. මම මේකේ ඉදිරි කර ගැඹුර අඟල් 8ක් කියලා ගත්තා. අපි මේ කර ගැඹුර කියලා මේ හදාගෙන තියෙන කැල්කියුලේට් කරලා ගන්න ප්‍රමාණය අපේ මූලික පතරමට එන ප්‍රමාණය 3මාර. ඒ කියන්නේ 14 බෙදනවා 4න් එනාගේ 3මාරනේ. ඒක අපේ මූලික පතරමට එන කර ගැඹුර. නමුත් මගේ මේ ෆ්‍රොක් එකට අනුව මේ ඩිසයින් එකට අනුව අඟල් 8ක ඉදිරි කර ගැඹුරක් තියෙන්න අවශ්‍යයි. නමුත් මම පිටිපස්ස කර ගැඹුර මට අඟල් 8ටම ගන්නත් පුළුවන්. මට අවශ්‍ය නැත්නම් ඊට වඩා පොඩක් අඩුවෙන් ගන්නත් පුළුවන්. මම පිටිපස්ස කර ගැඹුර ගන්නවා අඟල් 6මාරක් කියලා. අඟල් 6මාරක් මම ලකුණු කරනවා. මෙන්න මේ සෙන්ටර් බෑක් එකේ ඉඳන් ෂෝල්ඩර් ලයින් එකේ ඉඳන් තමයි 6මාර මම ලකුණු කරන්නේ. ඊළඟට මම මේක අපි මේ ඇඳගත්තු උරහිස ඇඳලා ආපු මේ ලයින් එකට යා කර ගන්නවා. ඊළඟට මම මෙන්න මේක අපි මේ අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගත්ත තැන ඉඳලා කෙලින් රේඛාවක් මෙන්න මේකට ඇඳ ගන්නවා. කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා අඟල් භාගයක් ලකුණු කරගත්තු තැන ඉඳලා. ඊට පස්සේ මගේ බ්ලොක් එකකින් මෙන්න මේ කොටස කපලා ඉවත් වෙනවා. හොඳින් මේ කොටස් ටික බලා ගන්න. මේ දෙපැත්තම ගැඹුරු ඒ කියන්නේ අපේ ෆ්‍රොක් ඩිසයින් එකට තමයි මේ ක්‍රමය කරන්නේ. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගත්තා. එතන ඉඳලා මම කෙලින් රේඛාව ඇඳගත්තා. ඒ කියන්නේ ෂෝල්ඩර් ලයින් එකට සමාන්තරව ඇඳගෙන මෙතන අඟල් කාලක් පහළට ලකුණු කරනවා. අඟල් කාලක් පහළට ලකුණු කරලා මම මෙතනින් ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරනවා. ඔන්න විදියට හැඩය අඳිනවා. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරා. එතන ඉඳලා මම කෙලින් රේඛාවක් ඇඳ ඇතුළට ඒක අපේ උරහිස පළල අඟල් 2.5 කාලක් තමයි අරගත්තේ. ඊට පස්සේ නැවතත් මම පහළට අඟල් කාලක් ලකුණු කරා. මෙතන ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරා. කුඩා ප්‍රමාණයකින් තමයි ස්ලෝප් එක එතකොට තියෙන්නේ. ඒ වගේම මෙතනින් අපි බැලුවොත් අඟලක ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම උරහිස සිට ඉනට උස මට 15මාරක් කියලා තමයි ආවේ. ඒ කියන්නේ මෙන්න මේ ගවුමයි ඉන උස 15මාරක් ඉනට උස.
නමුත් මගේ අවශ්‍යතාවය මත ඒ කියන්නේ අපිට කස්ටමර්ගේ අවශ්‍යතාවය මත මේවා වෙනස් වෙන්න පුළුවන්. මට එයා කිව්වොත් අපිට තව පොඩ්ඩක් ඉන දිගට ගන්න ඕන කියලා. එහෙමත් නැත්නම් ඉන තව චුට්ටක් කොට කරන්න ඕනකොත් අපිට මේ වේස් ලයින් එකේ ඉඳන් ඒ කොටට ගන්න ඕන නම් අඩු කරන්න සහ වේස්ට් එකේ ඉඳන් ටිකක් ඉන දිගට ගන්න ඕන නම් අපි මූලික පතරෙන් තමයි ඉතිරි කොටස් ටික වෙනස් කරගන්නේ. ඒ අනුව මම වේස්ට් එක අඟල් 1.5ක් පහළට තව පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි කියලා මට හිතෙන නිසා මම අඟල් 1.5ක් ඉන පහත් කර ගන්නවා. එතකොට මම අලුතෙන් ඇඳගත්ත ඉන රේඛාව තමයි මෙන්න මේ දෙවනුවට ඇඳේ. ඉනට පහලින් අඟල් 1.5ක් මම දික් කළා. එතකොට මම මේකේ ඉන වෙන් කර ගන්නවා මෙන්න මේ රේඛාවේ ඉඳලා. මෙතනින් ඉන වෙන් කර ගන්නවා. ඒ වගේම මම අපේ පළමු රෆල් කොටස ඉනේ ඉඳලා අඟල් 20ක් පහළට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතනිනුත් මම මේක වෙන් කර ගන්න ඕන. එතකොට වෙන් කරන්න කලින් අපි මේ කොටසේ A-line shape එක side එකට හදා ගන්න ඕන. අපි ඉදිරිපස කොටසත් හදාගෙන අවසන් වෙලාම side එකේ A-line shape එක හදලා මේ කොටස් කපලා වෙන් කරලා ඊටු රෆල් එකේ කොටස් දෙක මේක අපි හදාගමු. ඉදිරිපස පළව හදන්නත් අපි පපුව වටය 4න් බෙදලා 10 මාරට සහ උරහිසිට ගවුමෝස අඟල් 50ක් උසට පළමුවෙන්ම අපි කොටුව හදා ගන්නවා. මොකද මේ කොටුව ඇතුළත තමයි අපේ බ්ලොක් එක සියලු දේ හදාගන්නේ. කොටුවේ පළල 10ක් මාරයි. ඒ වගේම කොටුවේ උස මේ උරහිස රේඛාවේ ඉඳලා අපි පහළට මැනගෙන යනවා අඟල් 50ක් උසට. 50කට අපි කොටුව ඇඳගත්තා. ඒ වගේම අපේ ප්‍රධාන රේඛා පපුව රේඛාව, ඉන රේඛාව, උකුල රේඛාව අපි ඇඳ ගන්නවා. උරහිසිට පපුවට 11මාරයි, උරහිසිට ඉනට 15මාරයි. 11මාරයි 15මාරයි. ඒ වගේම ඉනේ ඉඳන් අඟල් 8ක් පහලින් හිප් ලයින් එකත් ඇඳගත්තා. උරහිස පළල අපේ එක ෂෝල්ඩර් එක 15මාරක් තියෙනවා. දෙකට බෙදුවාම 7යි 4න් 3ක් මම ෂෝල්ඩර් එක ලකුණු කරනවා. ඒ වගේම උරහිස රේඛාවෙන් ඉඳන් පහළට අඟල් 1.5ක් මම උරහිසේ ෂෝල්ඩර් ස්ලෝප් එක අපි ලකුණු කරනවා. අඟල් 1.5ක්. ඒ වගේම කර පළල අඟල් 14ක් කරවටය තියෙනවා. ඒක 4න් බෙදලා ගානේ අඟල් භාගයට කරන අඟල් 3ට කර පළල ලකුණු කරනවා. කර ගැඹුර මම 3.5කට ලකුණු කරනවා. තුනක් ලකුණු කරගත්ත තැන ඉඳන් මම ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරපු 1.5 ළඟට අපේ ෂෝල්ඩර් එක ඇඳ ගන්නවා. අපි මූලික කරත් ඔය ආකාරයට ඇඳ ගන්නවා. ඊළඟට මට ආම් හෝල් එක ඇඳ ගන්න අවශ්‍යයි. ආම් හෝල් එක මේ විදිහට මෙතන ෂෝල්ඩර් එක ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන සහ අන්ඩර් ආම් ලයින් එකේ ඉඳන් හරි මැද මම ලකුණු කරගෙන එතන ඉඳලා ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා මේ ආකාරයට අපි රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාව වටේ අපි 8.5ක් අපේ ආම් හෝල් එක දෙකට බෙදුවාම එන අගය 8.5 මේ ලයින් එක දිගේ අරගෙන මේ රේඛාවට සම්බන්ධ කරනවා. එතකොට අපි මෙතනින් අතර වුණා. ඊළඟට මට තියෙනවා ඩාට්ස් ලකුණු කරගන්න. ඩාට්ස් පරතරය 7.5 දෙකට බෙදුවම 3යි 4න් 3. මේ ආකාරයට 3යි 4න් 3ක් අපි ලකුණු කරගන්නවා. ඒ වගේම වේස්ට් එකේ ඉඳන් අඟල් 6ක් පහළට ලකුණු කරගන්නවා ඩාට් එක. අඟලක් පළල ඩාට් එකක් මම අඟල් භාගි දෙපැත්තට එළින විදියට ඩාට් එක ලකුණු කරගන්නවා.
ෆ්‍රන්ට් එකේදී ඔයාලා දන්නවා මම බස් ලයින් එකේ ඉඳන් අඟලක් පහතට තමයි ලකුණු කරන්නේ. ඔය විදිහට ඩාට් එක ඇඳගෙන බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් 1.5ක් එහාට කරලා අඟල් 1.5ක් ලකුණු කරලා අපි සයිඩ් ඩාට් එක ඇඳ ගන්න අවශ්‍යයි. ඊට කලින් මම වේස්ට් එක ලකුණු කර ගන්නවා. ඉන වටය 36 4ෙන් බෙදුවම අඟල් 9. ඩාට් එකේ අඟලත් එකතු කරලා අඟල් 10කට මම ඉන ලකුණු කරනවා. සයිඩ් සීම් එක මම ඇඳ ගන්නවා. සයිඩ් සීම් එකේ මම අඟලක ඩාට් එකක් ලකුණු කරනවා. මේ ඉර වැඩි කරලා දෙපැත්තට අඟල හිටින විදියට. ඩාට් එක ඇඳගත්තා. අන්ඩර් ආම් එකේ ලයින් එකේ අපේ ආම් හෝල් එක ඇඳලා ලකුණු කරගත්ත තැන ඉඳන් ඩාට් එකේ පළමු රේඛාව උඩ රේඛාව දිගට අපි මේක යා කරනවා. එතකොට මේ කොටස මගේ කපලා ඉවත් වෙනවා. ඊළඟට මට තියෙන්නේ අපේ හිප් එක ලකුණු කරගන්න. හිප් එක 43යි 4ට බෙදුවාම 10යි 4ෙන් 3ක් හිප් ලයින් එකේ මම ලකුණු කරනවා. ඉනේ ඉඳන් අපි හිප් එක දක්වා සයිඩ් සීම් එක ඇඳ ගන්නවා. කුඩා කර්ව් ෂේප් එකක් දීලා තමයි මේක ඇඳගන්නේ. මේ විදිහට ඇඳගත්තු රේඛාව අපේ හෙම් ලයින් එක දක්වා පහළට යා කරනවා. ඊළඟට මට තියෙන්නේ ෆ්‍රන්ට් එකේ අපේ ස්ක්වයර් නෙක් එක ඇඳ ගන්න. එතකොට මෙන්න මේකේ මම කර ගැඹුර 8ක් කියලා අරගෙන තියෙනවා. මම මෙතන අපේ හයි පොයින්ට් ෂෝල්ඩර් එක හයි පොයින්ට් ෂෝල්ඩර් ලයින් එකේ ඉඳන් අඟල් 8ක් පහළට කර ගැඹුර ලකුණු කරනවා. අඟල් 8ක් ලකුණු කරලා ඔයාලට මම පිටිපස්ස පළුවේ කිව්වා මෙන්න මේ උඩ හිසේ ඉඳන් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න කියලා. අපි මේකේ අඟල් භාගයක් ඇතුළට ලකුණු කරමු. අපි ඒ උරහිස ඇඳ ගන්නවා මේ උරහිස රේඛාවට යනකම් පහළට දික් කරලා. එතකොට මේක තමයි දැන් උරහිස අපේ පළල වෙන්නේ. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා. ඊට පස්සේ අපි මේ අඟල් භාගය ලකුණු කරගත්ත තැන ඉඳන් අඟල් 2යි කාලා උරහිස පළල. අඟල් 2යි කාලා ඔය විදිහට ලකුණු කරනවා. අපි මේ ආකාරයට කොටුව සම්පූර්ණ කරගමු. ලකුණු කරගෙන අපි මෙන්න මේ උරහිස රේඛාවට සමාන්තර වන විදිහට මේ ෂෝල්ඩර් ස්ලෝප් එක ලකුණු කරගත්ත තැන ඉඳලා මේ අතට රේඛාව ඇතුළට යා කර ගන්නවා. මෙතන ඉඳලා අපි කෙලින් මේ අතට රේඛාව ඇඳ ගන්නවා. ඒ වගේම මේ කොනේ ඉඳන් අඟල් කාලක් පහත් කරනවා. අඟල් කාලක්. ඒ කියන්නේ කුඩා කොටස් දෙකක් ප්‍රමාණය පහළට ලකුණු කරලා අපි කුඩා ප්‍රමාණයකින් මේ ෂෝල්ඩර් එක ස්ලෝප් කර ගන්නවා. ඒක මේ කොටසත් කපලා ඉවත් වෙනවා. අපි මෙතන කොටසත් කපලා ඉවත් වෙනවා බ්ලොක් එකේ. එතකොට මේක තමයි මගේ මේ පැටර්න් එකට අදාළ වෙන ෂෝල්ඩර් එක. එතකොට ඉදිරිපස්ස පළුව හදලා අවසానයි. ඒ වගේම දැන් ඔයාලට තියෙනවා වේස්ට් එකේ මම අඟල් 1.5ක් වැඩිපුර පහළට දික් කරා. ඒ ප්‍රමාණය මම දික් කරන්න අවශ්‍යයි. වේස්ට් එකේ ඉඳන් පහළට අඟල් 1.5ක්. එතකොට මම මේක කපලා ඉවත් කරනවා මෙතනින්. ඒ වගේම අපි බලමු ස්ලීව් එකත් හදන්නේ කොහොමද කියලා. මේ ගමම අත දිග තියනවා අඟල් 17ක්,
අත මහත තියෙනවා අඟල් 10ක්. එතකොට අත දිග 17ට මම මේ ආකාරයට කොටුව ඇඳ ගන්නවා. 17ක් උස්සට. ඒ වගේ මේ කොටුවේ පළල. එතකොට මේක ඇතුලේ තමයි මම අත අඳින්නේ. මේ කොටුවේ පළල මම ගන්නවා 7මාරක් කියලා. හැමදාම ඔයාලට මම මේ අත කියලා දෙනවා. අදත් හොඳින් බලා ගන්න. මදෝ කියලා මගේ හිතවතියක් කිව්වා ස්ලීව් එක අල්ලද්දි පොඩ්ඩක් අපිට තව ටිකක් හිමින් කරන්න කියලා හොඳට පැහැදිලි වෙන්න. ඒ නිසා මම හොඳින් බලා ගන්නකෝ 7මාර අපු ආකාරය. ආම් හෝල් එක කියන්නේ මගේ කිහිලි කට වටය. කිහිලි කට වටයෙන් මම මොකද කරන්නේ? මුලින්ම අඟල් දෙකක් අඩු කරනවා. මගේ කිහිලි කට වටේ ආවා අඟල් 17ක්. අඟල් දෙකක් අඩු කරාම අඟල් 15ක් කියලා ආවා. ආම් හෝල් එකෙන් අඟල් දෙකක් අඩු කරලා එන ගාන නැවත මම කොටස් දෙකකට බෙදා ගන්නවා. එතකොට 17න් අඟල් දෙකක් අඩු කරාම 15යි. ආපු 15 මම නැවත දෙකට බෙදා ගත්තාම තමයි 7මාරක් ආවේ. එතකොට මේ කොටුවේ පල්ල මම 7මාරක් කියලා ගන්නවා. 7මාර. පැහැදිලිනේ? ඊළඟට මම මේ අතේ ක්‍රවුන් හයිට් එක හොයා ගන්න ඕන. ක්‍රවුන් හයිට් එක කියන්නේ මගේ ආම් හෝල් එක අඳින උස. ආම් හෝල් එක අඳින උස තමයි ක්‍රවුන් හයිට් එක. ඉතින් අපි ආම් හෝල් එක ක්‍රවුන් හයිට් එක අරගෙන තියෙනවා 4යි 4න් 3ක්. කියන්නේ 4යි 3 කාලකට. බලාගන්න මේක හදාගන්න ආකාරය ආම් හෝල් එක මගේ ඇවිල්ලා තියෙනවා 17ක්. මම ඒක බෙදනවා 4කට. කොටස් 4කට. 17 4ට බෙදුවම 4යි 4න් 1ක්. ඒ කියන්නේ 4යි කාලක් එනවා. එතකොට අපි ඊළඟට මෙන්න මේ 4යි කාලට එකතු කරනව නැවතත් අඟල් භාගයක්. 4යි කාලට අඟල් භාගයක් ඊළඟට එකතු කරනවා. එතකොට 4යි කාලට අඟල් භාගය එකතු කරාම 4යි 4න් 3ක් එනවා. ඒ කියන්නේ 4යි 3 කාලක් වෙනවා. අන්න ඒ උස තමයි මේ උරහිස මුදුනේ ඉඳන් මම මෙතන රේඛාවේ ලකුණු කරගත්තේ. ඊළඟට මම මේ ලකුණු කරගත්ත තැනට මෙන්න මේ ආකාරයට ඇදේට රේඛාවක් අඳිනවා අතේ හරි මැද දක්වා. හරි. ඊළඟට මම අත ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදා ගන්නවා. මෙන්න මේ දුර මම කොටස් 4කට බෙදනවා. මුලින්ම මම කොටස් 2කට බෙදනවා. හරි මැදින් ලකුණු කරගෙන ඊළඟට මම ටේප් එක නැවත වරක් බෙදුවාම මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයක් එනවා. ඒ ගානටත් මම නැවතත් බෙදා ගන්නවා. මේක මට ටේප් එක තියලා කරන්න අවශ්‍ය නැහැ. ඇස් මට්ටමට කොටස් 4කට බෙදා ගත්තත් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට මේ පළමු ලකුණු කරගත්ත තැනින් ඉහළට අඟල් භාගයක් ලකුණු කරගත්තා. ඊළඟට මැද අතහැරලා අවසාන කොටසින් ඇතුළට අඟල් භාගයක් නැවත ලකුණු කරනවා. ඇතුල් පැත්තට. ඊළඟට මම මේකේ ආම් හෝල් එක මෙන්න මේ ආකාරයට ඇඳ ගන්නවා. මෙන්න මේ මැද ලයින් එකට. ඒ කියන්නේ අපි මැද ලකුණු කරගත්තු තිතට අපි මෙන්න මෙතන මේ ඉර හරහා මේ තිත හරහා යන විදිහට මෙන්න මේ හැඩය ලස්සනට අඳිනවා මෙතනට වෙනකම්. ඊළඟට පහළ ඉඳලා මේ අපි ලකුණු කරගත්තු අඟල් භාගය හරහා යන විදිහට මේ කොනට අපි මේකේ කර්ව් එක ඇඳ ගන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි එතකොට අත ඇඳෙන්නේ. එතකොට අත මහත 10ක් තියෙනවනේ. 10 දෙකට බෙදුවම අඟල් 5ක්. එතකොට අත මහත කියන්නේ මම අඟල් 17ක් උසට ගත්ත තැන අත මහත. එතකොට අඟල් 5ක ප්‍රමාණයක් උතන ලකුණු කරනවා. ඔයාලට පේනවා මේ ස්ලීව් එක මම පොඩ්ඩක් ගැදර් කරලා තියෙන්නේ. එතකොට මට මෙතනින් වැඩි කොටසක් අවශ්‍ය වෙනවනේ. මම මෙන්න මේ කොටස මේ ස්ලීව් එකේ ගැදර් එක සඳහා තියා ගන්නවා. ඒ වගේම ඔයාලට පේනවා ෂෝල්ඩර් එක මුදුනින් නැඩි කිහිපයක් දාලා තියෙනවා. මට පුළුවන් මෙන්න මේකේ අත පොදිරින් මම කොටසක් නවාගෙනයි තිබුණේ.
මෙන්න මේ විදිහට අත මෙතන කොටස දිග ඇරගත්තා. මෙතන ඉඳන් අඟලක් මම ඉහළට ලකුණු කරා. අඟලක් ඉහළට ලකුණු කරලා මෙන්න මේකටම මේක සම්බන්ධ කරනවා. එතකොට මේ උඩ මේ වැඩි කරගත්ත කොටස තමයි මගේ අත මුදුනේ රැලි සඳහා එන්නේ. එතකොට ස්ලීව් එකත් හදලා ඉවරයි. දැන් අපි බලමු මේ රෆල් එක කොහොමද හදාගන්නේ කියලා. මේ ෆ්‍රොක් එකේ සාය කොටස හදාගන්න ආකාරය බලමු. ඉන රේඛාවෙන් පහළට ලකුණු කරගත්ත ඉනෙන් මම මේක කොටස් දෙකකට වෙන් කරගත්තා. ඊපස්සේ ඉහළ කොටස අපේ බ්ලොක් එක කපලා වෙන් කරගන්නවා. පිටුපස උඩ කොටස එතකොට මේ ආකාරයට තමයි එන්නේ. ඉදිරිපසත් අපි ඉන රේඛාව ඉඳන් කමාරක් ලකුණු කරගත්ත තැනින් අපි ඉන වෙන් කරගන්නවා. අපේ ඉදිරිපස කොටසත් මේ ආකාරයට තමයි කැපුවාම අපිට පේන්නේ. අපේ ඉදිරිපස සහ පිටුපස සාය කොටස් දෙකම ගොඩක් එකම සමානයි. කිසිම තැනකින්වත් වෙනසක් නැහැ. ඒ නිසා අපි මේ ඉදිරිපස පළු එක මේ කොටස් දෙකෙන් එක කොටසකට විතරක් අපි සාය කොටස හදාගමු. මෙන්න මේ ආකාරයට කපාගත් සාය කොටසේ මම අඟල් 6ක වගේ ප්‍රමාණයක පටියක් මේ පැත්තට අලව ගත්තා. සයිඩ් සීම් එක පැත්තට මෙන්න මේ විදිහට අලවගෙන බලන්න පහළ දක්වා මම ඒක අලවගෙන තියෙනවා. ඉතින් මම මෙතන පහළින් අපි අඟල් 3.5 ප්‍රමාණයක් අඟල් 3.5 මොකද ලොකු A-line shape එකක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ කොටස් ඔක්කොම අපි රෆල් කරන නිසා අපිට සයිඩ් එකෙන් 3.5ක වගේ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. එතකොට මෙතන මේ 3.5ක් මම ලකුණු කරගන්නවා. ඒ වගේම මම මේකේ මෙන්න මේ ඩාට් එකේ කොටස ඉවත් කරගන්නවා. ඔය ආකාරයට ලකුණු කරගෙන මම අපි මෙතන අඟල් 3.5ක් ලකුණු කරගත්ත තැනට ටේප් එක මේ ආකාරයට ඇදෙන්න තියලා අපි මේකේ හැඩය ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ ෂේප් එකක් තමයි එතකොට ඇඳිලා තියෙන්නේ. හොඳින් වැඩි කොටස අපි කපලා ඉවත් කරලා අපේ පළමු රෆල් එකේ කොටස, ඒ කියන්නේ ඉනේ ඉඳන් අපි අඟල් 20ක් ලකුණු කරගත්ත තැන තියෙනවනේ. අපි ඒ කොටස කපලා වෙන් කර ගන්නවා. මේ සාය අපේ මේ hem line එක මේක තමයි අපේ පහළ කොටස. දැන් ඔයාලට පේනවා ඉන වටය 36 4න් බෙදුවම අඟල් 9ක් එන්න ඕන. එතකොට අපේ මේ ඉන වටය අඟල් 9ක් මගේ මෙතන තියෙන්න අවශ්‍යයි. අඟල් 9ක් ඉන වටය තියෙනවා. එතකොට මේ ස්කෙච් එකට අනුව ඉන අපි ගැදර් කරලා තියෙන්නේ. එතකොට මේ ඉන ගැදර් කරන්න මම මේකේ ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍යයි. එතකොට මම 9 දෙගුණයක් ගත්තොත් දෙගුණයක් කියන්නේ අඟල් 18ක්. එතකොට මේකේ මගේ රැලි ප්‍රමාණය හුඟක්ම වැඩි. ඉන ගොඩාක්ම රැලි වුණාම කැතයි කුඩා දරුවෙකුට වගේ නම් අඟල් 18ක් කමන්නේ නැහැ වැඩි කරාට. ඒ කියන්නේ දෙගුණයක් වැඩි කරාට කමන්නේ නැහැ. නමුත් වැඩිහිටි කෙනෙකුට මේ වගේ ප්‍රමාණයක් රැලි කරොත් කැතයි. මොකද අපි මේ බ්‍රයිඩල් ෆ්‍රොක් එකකට වගේ නම් අපි මේක 3 ගුණයක් වගේ වැඩි කරනවා. නමුත් මේ වගේ normal ෆ්‍රොක් එකකට අපි ගන්න අඟල් 9 නම් 9ට එකහමාරක ප්‍රමාණයක්, ඒ කියන්නේ 9 සහ තව භාගයක්. එතකොට 9ක් මම තියෙනවා. 9 දෙකට බෙදාගත්තාම එනවා 4හමාරක්. ඒ කියන්නේ 9 ඉඳන් මම 4හමාරක් වැඩි කරලා ගන්නවා. එතකොට මට එනවා 13හමාරක්. 9න් 1.5න් වැඩි කරලා ගන්න. එතකොටත් අපිට ඒ අගය එනවා. ඉනේ ප්‍රමාණය වැඩි කර ගන්න ඕන 13හමාර දක්වා. මෙන්න මේක වැඩි කරන ආකාරය වල හොඳින් බලා ගන්න. මෙන්න මේ ආකාරයට මම මේක කොටස් 3කට වෙන් කර ගන්නවා. ඊළඟට මම මේක කපලා සම්පූර්ණයෙන්ම කපලා වෙන් කරනවා ඉන දක්වාම.
මෙන්න මේ ආකාරයට සියලු කොටස් ටික අපි කපලා අවසానයි. කපලා මෙන්න මේක අපි ඈඩ් කරන්න ඕන යම්කිසි ප්‍රමාණයක්. මේ ඈඩ් කරලා තියෙන ප්‍රමාණය තමයි අපි රැලි සඳහා ඈඩ් කරපු ප්‍රමාණය. එතකොට ඔයාලට මම කිව්වා අපේ ඉන 9ක් වෙනවා. රැලි කිරීම සඳහා මම 13 මාරක් දක්වා වැඩි කරගත්තා. ඒ 13 මාර මම මෙතන තියෙද කියලා බලනවා. ඉන මොදුලේ. එතකොට මෙන්න මේ කොටස් ටික වැඩි වෙලා ගන්න වෙනවා. මම මේ කොටස් ටික කොලයකට අලව ගන්නවා. එහෙමත් නැත්නම් අපිට රෙද්දේ මේ කොටස් ටික මේ විදිහට ඈඩ් කරලා පින්ස් ගහගෙන වටේට කපා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සරල ක්‍රමත් ඔයාලා අත්හදා බලන්න. මේක කොලයක අලවන්නම අවශ්‍යත් නැහැ. මෙන්න මේ ආකාරයට මම මේ අපේ ෆ්‍රොක් එකේ ඉහළ රෆල් කොටස මෙන්න මේ විදිහට ඉහළ කොටස තමයි මම මේ හදාගෙන තියෙන්නේ. එතකොට ඒකේ අපි මෙතන නැම්මට ගන්නවා. අපි නැම්මට එක ගන්නවා. එතකොට මෙන්න මෙතන මම දැන් ඔයාලට කිව්වා වගේ 9 වගේ අපි එකහමාරක කොටසක්. අපේ ඉන 9යිනේ. එතකොට ඉනේ භාගේ එකහමාරක් තමයි අපි මෙතන 13 මාරක් කියලා ගත්තේ. ඒ වගේම මෙතන ස්පේස් එක 2 කාලක් කියලා අරගෙන තියෙනවා. මේ 2 කාලම අපි පහලටත් තියෙන්න අවශ්‍යයි. මොකද අපි මේ පහලින් වැඩි කරේ නැහැ. මේ උඩ කොටස මේ ආකාරයට හදාගෙන අපි බලමු ඊළඟට පහළ කොටස කොහොමද හදාගන්නේ කියලා. දැන් මේක තමයි අපේ පහළ කොටස අපි සායේ හදාගනිමු. ඊළඟට අපි මෙන්න මේක මැන ගන්න ඕනේ. මෙන්න මේ දුර උඩ කොටස අපි මේ විදිහට මැන ගන්නවා. මෙතන අපිට ඇවිල්ලා තියෙනවා 17 මාරක් කියලා. අපි මේ 17 මාර වගේ එකහමාරක කොටසක්. එතකොට 17 මාර මම වැඩි කරනවා 1.5. ඒකට මම 17 මාර ටේප් එකට ගත්තා. ඒක මම නැවත කොටස් දෙකකට බෙදනවා. 17 මාර කොටස් දෙකකට බෙදුවා. මෙතන මට ඇවිල්ලා තියෙනවා 8.3 කාලක්. එතකොට මේ 17 මාරේ ඉඳන් මම 8.3 කාලක් මේ පැත්තට ලකුණු කරන්න අවශ්‍යයි. අපිට මෙතන 17 මාර වැඩි කරලා එකහමාරක කොටසක් ගණෙද්දී අපිට ඇවිල්ලා තියෙනවා දැන් 26යි කාලක ප්‍රමාණය එනවා. එහෙමත් නැත්නම් ඔයාලට මේක කැල්කියුලේටර් එකකින් හදා ගන්නත් පුළුවන්. ඔයාලට පෙන්නන්නම් මේක අපි දැන් පහළ කොටස 17 මාරනේ 17.5 වැඩි කරනවා 1.5. එතකොට ඔයාලට ඇවිල්ලා තියෙනවා 26.5. 26.5 කියන්නේ 26යි කාලක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට අපිට කැල්ලකින් හදා ගන්න පුළුවන්. එතකොට මගේ මේ සායේ පහළ කොටස මේ අපේ පහළ රෆල් එකේ මේ රැලි කරගන්න අවශ්‍යයි අපි 26යි කාලකට. ඒකට මම කරන්නේ මෙන්න මේක ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදා ගන්න. මේ විදිහට කොටස් 4කට වෙන් කරගෙන මම මේවා කපලා වෙන් කර ගන්නවා. ඒ වගේම මේකේ අපි ලකුණු කරගමු A B C D කියලා. දැන් මේ තියෙන්නේ අපේ උඩ කොටස. දැන් මේ උඩ කොටසට අල්ලන පහළ රෆල් කොටස තමයි මම මේ හදාගත්තේ. අපි කිව්වා ඒකේ ප්‍රමාණය 26යි අපි කාලකට ස්ප්‍රෙඩ් කරගන්න ඕන කියලා රැලි සඳහා. එතකොට මම මේක ඈඩ් කරලා හදාගෙන තියෙනවා මෙන්න මේ ආකාරයට. හොඳින් බලා ගන්න. මෙන්න මේ උඩ කොටස ඈඩ් කරලා තියෙනවා අඟල් 4.5ක ප්‍රමාණයට. උඩ අඟල් 4.5යි. මේ හැම කොටසක්ම අඟල් 4.5කට තමයි මෑච් කරේ. එතකොට අපි පහලින් මම කිව්වා කුඩා ප්‍රමාණයක් ෆ්ලෙයාර්ඩ් වෙන්න ඕන කියලා. මෙතන 4.5 මම මෙතනට 6.5කට ඈඩ් කරලා ගත්තා. 6.5කට ඈඩ් කරලා ගත්තා. මේ හැම කොටසක්ම 6.5කට තමයි මම ඈඩ් කරේ. ඊළඟට මම මේ කොටස කපලා වෙන් කරලා ගන්නවා. ඒ වගේම මේ උඩ පහළ කොටසේ අපි මේ උඩ වටේ මැනලා බැලුවොත් අපිට 26 කාලකට තියෙන්නත් අවශ්‍යයි.
මේ ආකාරයට 26 කාලට තියෙන්න ඕන. ඒ වගේම දැන් මේ උඩ කොටස තියෙනවා. මේ උඩ කොටසට තමයි මම මේක ගැදර කරලා මෙන්න මේ විදිහට අපි මේක රෙඩි කරලා ගන්නවා. මේ උඩ කොටසට අපි මේක රෙඩි කරලා ලස්සනට අල්ලන්න ඕනේ. එතකොට ඇල්ලුවම මේ යටින් ලස්සන මෙන්න මේ අතර ෆ්ලෙයාර්ඩ් එකකුත් එනවා. මේක ඔයාලට මහල ඉවර වුණාට පස්සේ තේරෙනවා හරිම ලස්සනට මේ ඩිසයින් එක එනවා කියලා. එතකොට මේ උඩ කොටස එතකොට අපේ රෆල් එකේ උඩ කොටස 20කට සහ පහළ කොටස 14මාරකට තමයි මේ කොටස් දෙක ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මෙතන ඉනින් අඟල් 1මාරක් පහත් කරපු නිසා මට මේකේ 20ක්ම නැහැ. තියෙන්නේ 18මාරක ප්‍රමාණයක්. දැන් අපි බලමු මේක කොහොමද රෙද්දේ කපා ගන්න කියලා. මෙන්න මේ ෆ්‍රොක් එක කැපීම සඳහා මම අරගත්තා බබල් යෝජට් කියන මැටීරියල් එකකින් යාල 2මාරක ප්‍රමාණයක්. 60 පළල යාල 2මාරක්. එතකොට මේ බබල් යෝජට් එක චූට්ටක් වගේ ඇදෙන ප්‍රමාණයක් ඇදෙන ගතියක් තියෙනවා. උගක්ම නෙවෙයි ස්ට්‍රෙච් මැටීරියල් එකක් නෙවෙයි. නමුත් මේ අතර කුඩා ප්‍රමාණයක ඇදීමක් තියෙනවා. ඒ නිසා මම මේක පිටිපස්සට සිපර් එකක් අල්ලන්නේ නැහැ. මොකද ඇදෙන්නේ නැති රෙද්දක නම් අනිවාර්යයෙන්ම මේ ෆ්‍රොක් එකට සිපර් එකකට යන්න වෙනවා. නමුත් මේක අපහසුකකින් තොරව ඇඳ ගන්න පුළුවන්. ඒ නිසා මම සිපර් එකක් අල්ලන්නේ නැහැ. අපි මුලින්ම සාය කොටස් ටික කපා ගමු. අපි මේ ෆ්‍රොක් එකේ සාය කොටසේ ඉහළ රෆල් කොටස අපි මෙන්න මේ ආකාරයට අපි නැම්මට තියනවා. මෙතනින් මම නැම්මට තියලා මේ විදිහට කොටස් දෙකකට නවලයි තියෙන්නේ මෙතනින්. ළඟට අපි ඉනට අඟල් භාගයක් සහ අපේ මේ කොටසට පහළට අඟල් භාගයක් සයිඩ් සීමකට අඟල් භාගයක් මැහුම් වාසේ තියලා අපි මේක කපා ගන්නවා. මේ වගේ කොටස් දෙකක් අපට අවශ්‍ය වෙනවා. සෙල්වෙජ් එකට සමාන්තරව තමයි මේ සාය කොටස තියන්නේ. මේ වගේ කොටස් අපි දෙකක් කපා ගන්නවා. ඉදිරි මැදමම සලකුණක් දා ගන්නවා. සෙන්ටර් ෆ්‍රන්ට්. පහළ කොටසත් අපි නැම්මට තියලා අඟල් භාගෙ මෙහුම් වාසිය ඉහළට අඟල් භාගය සයිඩ් සීමකට අඟල් භාගය මෙහුම් වාසිය තියලා කපා ගන්නවා. පහළ රෆල් කොටසෙත් අපි හරි මැද මාක් එකක් දා ගන්නවා. කොටස් දෙකේම අපි දාගමු. දැන් මම කොටස් දෙකක් ඒකෙත් කපලා අවසానයි. ඊළඟට මම ඉදිරිපස කොටස කපා ගන්නවා. මම මේක නැම්මට නමාගෙන ලොක් එක තියෙනවා. එතකොට ඉනට මම අඟල් භාගයයි සයිඩ් සීමකට අඟල් භාගයයි ඒ වගේම කිහිලිකට වටේට අඟල් භාගය, ෂෝල්ඩර් අඟල් භාගය, කරවට අඟල් භාගය, සොයින් අලවන්සස් තියලා අපි කපා ගන්නවා. ඒ වගේම මම මේකේ අඟල් භාගයක වගේ ප්‍රමාණයක් ඉහළට ඔසවනවා. මට මේ කොටස අඟල් භාගය ප්‍රමාණය පහළ සාය කොටසෙන් හරි කපලා ඉවත් කරන්න පුළුවන්. මම මෙතනින් අඟල් භාගය ලකුණු කරලා කුඩා ප්‍රමාණයක් කොහොම හැඩ කරලා කපලා දානවා. පිටුපස පළුවෙත් මම අඟල් භාගයක ප්‍රමාණයක් හැඩ කරලා කපලා ඉවත් කරනවා. මේක මට සාය කොටසෙන් හරි කපා ගන්න පුළුවන්. මම අද කරේ ඇඟ කොටසෙන් තමයි මේ කොටස කපලා ඇඟ හැඩ කරේ. එතකොට අපි අර පිටුපස දෙපැත්තෙන් එල්ලෙන ගතිය අඩු කරගන්න පුළුවන්. එහෙම කැපුවාම ඔය විදිහට අපි පින්ස් ගහගෙන තමයි කපන්නේ. ඩාර්ට්ස් ලකුණු කරගන්නවා. ඩාර්ට්ස් ලකුණු කරගන්නවා. මේ පැත්තේ පින් එක ආපු තැනින් අපි මේ පැත්තේ සලකුණක් දාගන්න. පහළ ඩාට් එක නැවෙන තැන අපි කට් මාක් එකක් දාගමු. මේ ආකාරයට පිටිපස්ස පළුවෙත් මම වාටියට මේ ඉනේ පහළට අපි අඟල් භාගයක්, සයිඩ් සීම් අඟල් භාගයක්, ආම් හෝල් අඟල් භාගයක්, කරවට අඟල් භාගයක් තියලා සොයින් අලවන්ස් තියලා අපි කපා ගන්නවා. ඩාට්ස් හැඳ ගන්නවා. ස්ලීව් එකත් අපි නැම්මට තියලා කපා ගන්නවා. ආම් හෝල් එක වටේට අඟල් භාගයක්, ඒ වගේම සයිඩ් සීම් අඟල් භාගයක්, hem එකට අඟල් භාගයක් තියලා අපි කපා ගමු.
ස්ලීව් එකේ හරි මැදත් අපි සලකුණක් දාගමු. අද මම මේ ස්ටිප් එක කරවටේ කපනකොට මෙන්න මේ ආකාරයට තමයි කරගන්නේ. මොකද මේක ස්ක්වයර් නෙක් එකක්. මේක අපිට හරියටම ස්ක්වයර් එක තියෙන්නත් ඕන. එතකොට අපි රෙද්ද තියලා කපාගෙන ඉද්දි මේ ස්ක්වයර් එක පොඩ්ඩක් අපට ඇද වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මම මෙන්න මේ විදිහට ස්ටිප් එක නැම්මට තියලා ඉදිරිපස කර කොටස කපා ගන්නවා. මේ ආකාරයට මම ඇඳගෙන අඟල් භාගයේ මෙහම වාසි මේ හැම තැනටම මම එකතු කරනවා. ඒ වගේම ෂෝල්ඩර් වලටත් මම අඟල් භාගය එකතු කරනවා. ස්ටිප් එක අඟල් 1.5ක පළලට ගන්නවා. මෙන්න මේ විදිහට අපි කරවටය තියාගෙන ඇඳිනවා. ඊළඟට අපි අඟල් භාගයේ මෙහම වාසිය වටේට ඇඳ ගන්නවා. ඇඳලා අපි ඒක දිගේ කපා ගන්නවා. කපන්න කලින් මම පින් එකක් ওই විදිහට ගහ ගන්නවා. මොකද එහෙම වෙන්න පුළුවන් නිසා. මේ ආකාරයටම අපි පිටිපස්ස පළුවට මේ වගේ අපේ ස්ටිප් කොටස කපා ගන්නවා. එතකොට ඔයාලා වෙනදා මම ඔයාලට කියලා තියෙන්නේ මේක අපි රෙදි ටික මුලින් එලාගෙන ස්ටිප් එක අලවන්න කියලානේ. අද ඔයාලට මම කියන්නේ මේ ස්ටිප් කොටසේ මේ ගම් තවරපු පැත්ත උඩ අතට හිටින්න ওই විදිහට අපි රෙදි කොටස අරගෙන මේ ආකාරයට මේකේ අයන් කරනවා. එතකොට අපිට මේ කොටස මේ විදිහට ලස්සනට ස්ක්වයර් ෂේප් එක ලස්සනට ඇලවිලා තියෙනවා. එතකොට අපේ කර ඇදවීමක් වෙන්නේ නැහැ. මේ ක්‍රමයට මේ වගේ සිල්ක් රෙදි වලදී අපිට කරන්න වෙනවා. පළමුව පිටිපස පළුවට මෙන්න මේ ආකාරයට පේසිම තියලා අපි පින්ස් කිහිපයක් ගහගමු. මෙන්න මේ වගේ මේ බබල් යෝගර්ට් ඒ වගේ වෙල්වට් ඒ වගේ රෙදි වලදී අපි පොඩි ස්ට්‍රෙච් ගතියක් තියෙනවානේ. ඒ වෙලාවේදී අපි මෙන්න මේ පැත්තෙන් අපි මැවුම් වාසිය ඇඳින්නේ බොහෝ දුරට මේ පැත්තේනේ කන පිට පැත්තෙන්නේ. එතකොට මේ පැත්තෙන් අපි මහගෙන ගියොත් අපිට පොඩි ලූස් එකක් එන්න පුළුවන් කරවටේ පේසිමට වඩා. නමුත් දැන් මෙහෙම අපි තියද්දී හරියටම ගානට තිබුණත් අපි පුට් එකට ඇදගෙන යද්දී පහළ කොටස ඉක්මනින් ඇදිලා යනවා. එතකොට අපිට මෙන්න මේ ෆේසින් කොටස මදි වෙනවා. ඒ නිසා මේ වගේ රෙදිවලදී අපි හැම වෙලෙම මේ ෆේසින් එක පැත්තෙන් අපි කරවටේ මහගෙන යන්න. එතකොට අපිට ලූස් එකක් ඒ කියන්නේ අපේ ෆේසින් එකට වඩා කර ඇදිලා වැඩි ප්‍රමාණයක් වෙන්නේ නැහැ. හරියට ගහන්න කරවටේ මහ ගන්න පුළුවන්. භාගයේ අපි හැස් මට්ටමින් බලා ගන්න. එහෙම නැත්නම් අපිට මේ පේසිමේ අපි ඇඳලත් තියෙනවානේ. ඒ ප්‍රමාණයට ඇඳගෙනත් මහ ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට මහගෙන අපි මෙන්න මේ හතරස් කරේ. ඒ කියන්නේ අපේ ස්ක්වයර් නෙක් එකේ මෙන්න මෙතන අපි මේ ආකාරයට කට් මාක් එකක් දාගන්න ඕන. ඔය ආකාරයට නැත්නම් අපිට මෙතනින් හරව ගන්න අපහසු වෙනවා. ඊළඟට මම ෆේසින් එක මේ පැත්තට හරවලා අඟල් 8න් එකකට අවුට්ලයින් එක මහ ගන්නවා. එතකොට මෙන්න මේ ආකාරයට මේ පිටිපස කරේනවා. අපිට පිටිපස හරි මැදින් අපිට පුළුවන් ටැග් එකක් දාගන්න, ටැග් කරගන්න. ඒ වගේම අපි ලේබල් කරනවා නම් ඒ ලේබල් එකත් අල්ලලාම අපිට මේ පැත්තෙන් පුළුවන් මෙහෙමත් දාගන්න. ඉදිරිපස කරත් මම මේ ආකාරයටම සාදා ගන්නවා. ඊළඟට මම ඉදිරිපස සයිඩ් සීම් එකේ ඩාට් එක මහ ගන්නවා. අඟල් භාගයක් විතර ගෙතිලා යන විදිහට තීරණයල තමයි අපි කපලා දාන්නේ. ඊට පස්සේ අපි ඉදිරිපස බේස් ඩාට් එකක් මහ ගන්නවා. පිටුපස ඩාට්ස් ටිකක් මහ ගන්නවා.
ඊළඟට අපි ෂෝල්ඩර් දෙක ජොයින් කරගන්නවා. උර හිස් දෙක එකට එක හිටින විදියට තියලා අපි මේ ෆේසින් කොටස් දෙකත් මේ ආකාරයට දිගහැරලා අඟල් භාගෙ මෙහෙම වාසියට අපි මහගෙන යනවා. ෂෝල්ඩර් ඔලොක් කරගන්නවා. අපි අත් කොටස් දෙකත් හේනියට අටෙන් එකකට වාටිය මහ ගන්නවා. මේ ආකාරයට හේනියට මහ ගන්නවා. අපි අනිත් අතත් මහ ගමු. අපි ඉලාස්ටික් නූලෙන් තමයි අත වටය ගැද කරගන්නේ. මේ නට් එක මම පුරුල් කරලා ඔය ආකාරයට මෙතනට මේ අපේ බොබින් එක දාලා මෙන්න මෙහෙම අදිනකොට මේක හොඳට කැරකෙවිලා එන්න ඕන. ඒ වගේ මෙන්න මේ කොටස හොඳින් අපි තද වෙලා තියෙන්නත් අවශ්‍යයි. ස්ලීව් එකේ hem එකේ ඉඳලා අපි අඟලක් ඉහළින් මේකේ මෙහෙම වහගෙන යනවා. මේ ආකාරයට එක ලයින් එකක් වහගෙන ඒක අපි ගේජ් කරලා අඟල් භාගෙට හෝ කාලට නැවතත් තව ලයින් එකක් වහගෙන යනවා. දෙකක් මෙහුවා. ඊළඟට අපි තව පාරක් තුන් වටයක් මහමු. මේ ආකාරයට තමයි එතකොට ස්ලීව් එකේ ඉන්නේ. අපි දැන් තුනක් මහගෙන තියෙනවා. ඔයාලට කැමති නම් මේක කොටවල් 5ක් විතර වගේ මහ ගන්න පුළුවන්. උඩ අත වටයක් අපි නූලක් මහගෙන යනවා. මේ උඩ කොටස විතරක් අපි රැලි කරගන්න අවශ්‍ය නිසා. මුදුන විතරක් අපි මේ ආකාරයට රැලි කරගන්නවා. අපි මේ ආකාරයට අපි ආම් හෝල් එක දිග යනගෙන මේ ස්ලීව් එක වටේට අල්ලගෙන යමු. ස්ලීව් එකේ හරිය මැද උරහිස මැදට තියෙන ඇරලා අපි ආම් හෝල් එක වටේ ඔය ආකාරයට තියලා බලනවා. හරියට කොටස් දෙක සෙට් වෙනවා නම් අපි ආම් හෝල් එක වටේ මහගෙන යනවා. අත වටය ඔලොක් කරගමු. අපි ඉදිරිපස ඇඟ කොටසේ හරි මැදට මේ ආකාරයට කට් මාක් එකක් දාගන්නවා. ඊළඟට අපේ සාය කොටසේ ඔයාලට මම කිව්වා මාක් එකක් දාගන්න කියලා මුලින්ම හරි මැද මේ විදියට මම සලකුණක් දාගෙන තියෙනවා. මෙතන. එතකොට මේ සලකුණ ගාව තමයි අපේ මෙතන හරි මැදට සෙට් වෙන්න ඕන. අපි එතනින් පින් එකක් ගහ ගන්නවා. ඊට කලින් අපි මේකේ අඟල් භාගෙ මෙහුම් වාසියට ඉන රැලි කරගන්න අවශ්‍යයිනේ. මෙහුමක් මහගෙන යනවා. අඟල් භාගයට මහ ගන්නවා. තවත් උඩිනුත් මෙහුමක් මහගෙන යනවා. ඇඟ කොටසේ හරි මැදට අපි සාය කොටසේ හරි මැද මේ ආකාරයට මම පින් එකකින් රඳව ගන්නවා. ඔය ආකාරයට රඳව ගත්තාම ඔයාලට පේනවා මේක තමයි මගේ ඇඟ කොටස. ඇඟ කොටසට වඩා සාය කොටස මේ ප්‍රමාණය රැලි වෙන්න ඕන ප්‍රමාණය වැඩි කොටස. එතකොට මම මෙතනින් මෙන්න මේ නූල් කොටස් දෙකම එකවර ඇදලා නූල් කොටස් දෙකම එකවර ඇදලා මේ විදිහට මගේ ඇඟ කොටසේ ප්‍රමාණයට මම රැඩි කර ගන්නවා. ඊළඟට අපි අනිත් පැත්ත කොටසෙනුත් මේ විදිහට නූල ඇදලා අපේ හරි මැදට වෙනකම් මම මෙතන පින් එකක් රඳවගෙන තියෙනවනේ. එතට වෙනකම් අපි මේ පැත්තේ රැලි ටිකක් මේ විදිහට ඇඟ කොටසේ ගන්නට ඇදලා රැලි කරලා ගන්නවා. ඊළඟට මම ඉහළ කොටස ඇඟ කොටසට අපේ රෆල් එකේ ඉහළ කොටස ওই විදිහට තියලා ඉදිරි පළුවට ඇටච් කරනවා. ඩාර්ට් සයිඩ් සීම් එකට හරවනවා.
අපි ඉන ඔලොක් කරගන්නවා. මෙන්න මේ ආකාරයට ඉන රෙඩි වෙලා තියෙනවා. අපි පිටුපස කොටස ඒ ආකාරයටම අපේ ඉහළ රෆල් කොටස පිටුපස කොටසට අල්ල ගන්නවා. ඊළඟට අපි ඉදිරිපස පහළ කොටස පහළ රෆල් කොටස අපි අරගෙන මේකෙත් අපි උඩ වටේ මැහුම දෙපාරක් මහගෙන යනවා. අඟල් භාගෙට එක මැස්මක්, ඒ වගේම ඊට උඩින් අඟල් භාගෙට එකයි, ඊට පස්සේ තවත් එකක් උඩින් මහගෙන යනවා. ඉහළ රෆල් කොටසෙත් හරිය මැද අපි කට් මාක් එකක් දාගන්නවා. මේ කොටස අපි හරිය මැදට පහළ කොටසේ අපි රැලි කරගන්න අනෙක් රෆල් කොටස මේ වගේ අපි කට් මාක් එකක් දාගෙන තියෙනවා. එතන හරිය මැද විදිහට අරගෙන අපි මේ කොටස් දෙක එක මත එක තියන මම පින් එකක් රඳව ගන්නවා. හරිය මැද දක්වා රැලි ටික ලං කර ගන්නවා. ඒ වගේම අපි චෙක් කරලා බලන්න ඕන අපේ ඒ කොටසට දැන් ගානට සෙට් වෙලා තියෙනවද කියලා. එහෙම හරිනම් අපි මේ රැලි ටික හරියට සමාන්තරව තියෙන විදිහට හැම තැනටම රැලි කොටස් ටික හරියට ගිහිල්ලා තියෙන ආකාරයට රැලි ඈඩ් කරගෙන නිවැරදිව හදා ගන්න අවශ්‍යයි. ගොඩාක් රැලි තියන්න එපා මේ වගේ. අපි මං ගත්ත ප්‍රමාණයන් වලටම ගන්න. මොකද මේක වැඩි හිටි කෙනෙක් නේ අඳින්නේ. කුඩා ළමයෙකුට නම් ගොඩාක් රැලි තිබ්බට කමක් නැහැ. මේ වගේ ලොකු රැලි ප්‍රමාණයක් තිබොත් මේ ගවුම ඉතාමත්ම කැතයි. ඔය විදිහට දෙක බැලන්ස් කරලා ගන්නවා. දැන් අනෙක් පැත්තෙනොත් මම නූල ඇදලා මේ පැත්තට මේ රැලි ටික ලං කරලා ගන්නවා. ඊළඟට අපි මේ කොටස් දෙක එකට මහගමු. ඉදිරිපස සහ පිටුපස ලේයර් කොටස් දෙකම මම අල්ලගෙන ඉවරයි. ඒ වගේම මම මේ සියලු කොටස් ඕලොක් කරගත්තා. දැන් මට තියෙන්නේ මේකේ සයිඩ් සීම් එක ගහලා අපේ වාටිය මා ගන්නයි. මෙන්න මේ විදිහට අපේ අතේ ඉලාස්ටික් නූල් එකක් අහු වෙන විදිහටම අපේ අඟල් භාගේ මෙහොම වාසියට සයිඩ් සීම් එක පහළට යනකම් මහගෙන යනවා. ඒ වගේම මේ කොටස් අපේ ලේයර්ස් එකට එක මුණ ගැහෙන තැන දෙකම එකට සෙට් වෙන්නත් ඕන. උස කොට හිටින්නේ නැති වෙන්න එකම ලයින් එකට හිටින විදිහට අපි මහගෙන යනවා. සයිඩ් සීම් එක අපි මහලා ඕලොක් කරගමු. ඊළඟට අපි මේ ආකාරයට අඟල් කාලට නවලා නැවතත් එම කාල ඇතුළට නවලා හීනියට වාටිය මහගෙන යනවා. ඒ වගේම පිටිපස මැද අපි ටැග් කරගත්තා වගේ මේ ෂෝල්ඩර් එකේ මුදුනත් අපි මෙන්න මේ ෆේසින් එක එළියට එන එක වළක්ව ගන්න අපි මෙන්න මේ මැහුම් පාර දිගේ අපි මහගෙන යමු. මෙන්න මේ ආකාරයට ඉතාමත්ම ලස්සනට ඔයාලට මේ ෆ්‍රොක් එක දකින්න ලැබෙනවා. ඒ වගේම ඔයාලා මේක නිකන් තට්ටු සායක් විදියට මැහුවට වඩා මෙන්න මේ ක්‍රමයට රෆල් එක හදා ගැනීම තුළින් මෙන්න මෙතන අපිට ලස්සන ෆ්ලෙයාර්ඩ් එකක් දකින්න ලැබෙනවා. ඉතින් මේක අපිට මේ මොස්තර එකෙන් අපේ පැටර්න් කිරීමෙන් අපිට ලැබෙන වාසියක් තමයි මේ ගවුම ඇඳත් හරිම ලස්සනයි. මේ පහළ මේ රෆල් කොටස් දෙක, ඒ කියන්නේ අපේ මේ ලේයර්ස් දෙක ඉතාමත්ම ලස්සනට මේකේ තියෙනවා. අපි බලමු මේක කොහොමද ඇඳලා තියෙන්නේ කියලා. හොඳයි. මම හිතනවා ඔයාලා සියලු දෙනාටම හොඳින් අවබෝධ වෙන්න ඇති මේ ෆ්‍රොක් එක මසා ගන්න ආකාරය. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆ්‍රොක් එක අදම try කරන්න. ඉතින් ඔයාලට මේකේ shoulders පළල මදි නම් තව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම neck එක deep වැඩි නම් අඩු කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට සුළු වෙනස්කම් කරගන්න පුළුවන් මේ කියලා. ඉතින් ඔයාලා අදම try කරන්න මේ ගවුම මහගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔයාලා සියලු දෙනාටම හොඳින් කරගන්න පුළුවන් මේ කියලා. ඒ වගේම අද සම්බන්ධ වුණ අය සිටිනවා නම් ඔයාලට මම මේ දැනුම පියවරෙන් පියවරට මුල ඉඳන් තමයි දෙන්නේ. ඒ නිසා ඔයාලට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මම හිතනවා කිසිම ගැටලුවක් නැහැ අද ලෙසන් එක තුළ කියලා. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් මගේ සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එක ඔයාලට පුළුවන් මේ channel එක subscribe කරමින් මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේම දැනුම අරගෙන තවත් වීඩියෝකින් නැවත හමු වෙනකම් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.